समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मं श्रवण कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් ඛතමේ චත්තාරෝ තීති. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි, අදත් මේ වෙලාවේදී පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය දේශනා කරන මොහොතේදී පුළුමාත් ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා මුලින්ම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, අද මේ උතුම් දේශනාවට තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙනවා රත්නපුර කොලෝනිස් චන්ද්‍රවංකය අංක 2-6 ලිපිනේ පදිංචි තිලක් සිරිවර්ධන පුතා, ජයන්ති සිරිවර්ධන දියණිය, අනුෂා සිරිවර්ධන දියණිය සහ පවුලේ දූ දරුවන් විසින්. ඒ වගේම මේ දේශනාවට සම්බන්ධ වෙනවා හික්කඩුව කළුපේ පදිංචි මල්ලිකා ගුණවර්ධන ඇතුළු දූ දරුවන් හා මුණුබුරු මිනිබිරියන් විශේෂයෙන් සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වයක් ලබා දෙනවා නම්බර 67-4 වනාතපාර ගංගොඩවිල නුගේගොඩ ලිපිණේ පදිංචි මංජුලා සහ මනෝරි මිරන්ඩා දියණිය විසින්. උතුම් දේශනාවට සම්බන්ධ වන පින්වත් ඔබ සියලු දෙනාටම නැවතත් මේ වෙලාවේදී අපේ පුණ්‍ය අනුමෝදනාව සිහිපත් කරන්න කැමැතියි. ඔබට ජීවිතයේ තුල සැනසීම උදා වේවා. ඒ වගේම ප්‍රඥාව පහළ වේවා. සසර කෙලවර කොට ඇති නිවනම ප්‍රත්‍යක්ෂ වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, අද අපේ මේ දේශනාවට මා පාදක කරගත්ත ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ සඳහන් වන රාගවිනී කියලා කියන සූත්‍ර දේශනාවෙහි කොටසක් තමයි ඔබට මා මේ දේශනාවට මූලික වශයෙන්ම පාදක කරගත්තේ. චත්තාරෝමී භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් ඛතමී චත්තාරෝ. ඔබ දන්නවා බොහෝ වෙලාවට මේ අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතේ සඳහන් වන බොහෝ ධර්මකාරණාවලදී පැහැදිලි කරන්නේ එක්කෝ ධර්මකාරණාවන් 4ක් පිළිබඳව, එහෙම නැත්නම් පුජ්‍යලයන් 4 දෙනෙක් පිළිබඳව බොහෝ වෙලාවට විග්‍රහයට ලක් කරනවා. පින්වත්නි, අපට පේනවා මේ බොහෝ විග්‍රහයන් තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ගේ ස්වභාවය සහ ඔවුන්ගේ ගතිගුණ, මේ ආදී ලක්ෂණ තමයි ප්‍රධාන වශයෙන්ම මෙහිදී පාදක කරගන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා මේ ලෝකයේ තුල පුජ්‍යලයන් 4 දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ කවර 4 දෙනෙක්ද? මෙය ඔබට ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය, පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය, නේව අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය,
අත්ත හිතායච පටිපන්නෝ පරිහිතායච කියන මෙන්න මේ කියන කරුණු 4ක් පිළිබඳව තමයි මෙතනදී අවධාරණය කරන්නේ. අද අපේ මේ දේශනාව ආරම්භයේදීම මට කල්පනාවක් ඇති වුණා. ඒ තමයි පසුගිය දින කීපේ පුරාවටම අපේ රටේහි ජනමාධ්‍යවලත් ඒ වගේම සමාජ මාධ්‍යවලත් අපට අහන්ට දකින්ට ලැබිච්චි ඒ වගේම හද කම්පනයකට පත්වන සිදුවීමක්. ඒ සිදුවීම තමයි 15 හැවිරිදි දැරිවියක් දූෂණයට ලක් කිරීම. ලංකාවේ ජීවත් වන ඇතැම් දේශපාලඥයන්, ඒ වගේම ව්‍යාපාරිකයන්, ඒ වගේම විවිධ වෘත්තිකයන් ඇතුළු 25කට වඩා වැඩි ප්‍රමාණයක් මේ 15 හැවිරිදි තරුණියක් එහෙම නැත්නම් දරුවෙක් දූෂණයට ලක් කිරීම. එහෙම නැත්නම් ඇය මිල මුදලට විකිණීම. මෙන්න මේ කියන කාරණාව සිහිපත් වෙනකොට අපට දැනෙන කාරණාව තමයි අපි මේ තරම් උදේ ඉඳලා රාත්‍රී කාලෙ වෙනකන් ධර්මයේ දේශනා කරනවා. මේ කොරෝනා වසංගත තත්ත්වයක් නොතිබුණා නම් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒක රාශී විච්චි වැඩසටහන් බෞද්ධ වැඩසටහන් බොහෝ වෙලාවට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේසා ආකාරයකට මේ සමාජයේ තුල මෙතරම් සාරධර්ම වල පිරිහීමක් තියෙනකොට ඔබට ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳව එක්තරා ආකාරයක බියක් ඇති වෙනවා. ඔබේ මුණුබුරු මිනිබිරියන් පිළිබඳව එක්තරා ආකාරයක බියක් ඇති වෙනවා. එතකොට අපිට පේනවා අපි කොයිතරම්නම් ධර්මයේ දේශනා කළත් මිනිසුන්ගේ ජීවිතයේ තුල පවතින ඊට වඩා හාත්පසින්ම වෙනත් කාරණාවන්. මේ සියලුම දෙනාටම එකසේ ගලපන කාරණාවක් නෙමෙයි. නමුත් මේ වගේ ඊ타ත්ම ව්‍යාකූල තත්යකට පත්වෙච්චි, අසහනයකට පත්වෙච්චි, ඒ වගේම මිනිසුන්ගේ සිත් තුළ නොඑක ආකාරයෙහි ක්ලේශ ධර්මයන් පළපදියම් වෙලා තියෙන සමාජයකට තමයි අපි බණ කියන්නට සිදුවන්නේ, ඔබට ජීවත් වන්නට සිදුවන්නේ. ඒ නිසා පින්වත්නි, අපි හැම කෙනෙක්ම ඊ타ත්ම කල්පනාකාරී විය යුතු වෙනවා. අපි දැක්ක පසුගිය දවසක විශේෂයෙන් හොරෝපතාන ප්‍රදේශයේහි ඒ බස් රථයක ගමන් කරපු කාන්තාවක් අතවරයට ලක් කරන්නට උත්සාහ කරපු සිදුවීම. බොහෝ විලාවට අපිට මේ ජනමාධ්‍ය වලින් එකක් දෙකක් පමණයි සිද්ධි අහන්ට දකින්න ලැබෙන්නේ. නමුත් අපේ කනට අහන්ට දකින්න නොලැබෙන සිදුවීම් කොච්චරක් මේ සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා ඇතිද? එළියට එන්නේ නැතුව ලැජ්ජාවට සමහර දේවල් සංගවාගෙන සිටින අවස්ථාවන්. ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ ඇත්ත වශයෙන්ම මේ කියන ආකාරයකට පුජ්‍යලයාගේ ජීවිතයේ තුළ යම් ආකාරයක පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙනවා නම්, ඔබට ඔබේ ජීවිතය පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙනවා නම් එය ඔබේ අයහපතට හේතු වන කාරණාවක්. එපමණක්ම නෙමෙයි, සමාජයේ අයහපත සඳහා බලපාන කාරණාවක්. පින්වත්නි, මේ කාරණාව විග්‍රහ කරලා බලනකොට මෙය අපේ ජීවිතයේ තුළ, ළමා ජීවිතයේ තුළ පමණක්ම නෙමෙයි, ජීවිතයේ අපි අවසන්ම කාල පරිච්ඡේදය දක්වාම අපේ ජීවිතයට බොහෝ දේවල් බලපානවා. මම ඔබට මුලින් මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න කැමැතියි. පුංචි කාලයේදී, තරුණ වයසේදී හෝ වේවා, මැදි වයසේදී හෝ වේවා, අපේ මනසට වැටෙන සමහර කාරණාවන්, සමහර සිදුවීම් ජීවිතයේ අවසන් භාගයේ දක්වාම ඍජු ලෙසම බලපාන බව ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. වැදගත්ම කාරණාව වෙන්නේ ඔබ කවුදයි කියලා කියන එක දැන ගැනීම. අපි සමහර වෙලාවට අපි කවුද, මම කවුද, මම මොකද්ද කරන්නේයි කියලා කියන කාරණාව නිසියාකාර විදියට එය අවබෝධ නොකරගෙන ඊට අනුගතව කටයුතු නොකරන විට අපට පේනවා අපි කොයිතරම්නම් ව්‍යාකූල තත්යකට පත් වෙලා තියෙනවද කියලා. ඉස්සෙල්ලාම මම ඔබට සඳහන් කරන කාරණාව තමයි ඔබ කවුදයි කියලා කියන කාරණාව ඊ타ත්ම හොඳින් විමර්ශනය කරලා බලන්න කියන කාරණාව. එතකොට මම ඔබට මේ රාගවිනී සූත්‍ර දේශනාවේ සඳහන් වන කරුණු 4 ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ කරුණු 4ේදී ඔබට ඔබේ ජීවිතය කොතනද ගැලපිලා තියෙන්නේ කියලා කියන එකත් ඔබට හොඳට හොයාගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, අපිට පේනවා අපේ ජීවිත තුළ මේ ධර්මයේ දේශනා කරන මමත් ඔබට ඔබේ ජීවිතයත් යම් යම් ආකාරයේහි අපේ ජීවිත කාල පුරාවටම අපි ගත කරපු සමාජයේ තුළ ඇතිවෙච්ච යම් යම් සිදුවීම් එක්ක අපේ ජීවිතයට කිසියම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. පොදුවේ ගත්තට පස්සේ අපට අපේ ජීවිතයේ තුළ අපේ පෞරුෂ වර්ධනය සඳහා මේ වචනේ මා භාවිත කරපුවාම ඔබ තරමක් දුරට කලබලයටපත් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම කායික ශක්තියත් ඒ වගේම
මානසික ස්වභාවයත් ගොඩනැගීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාපු ප්‍රධානතම කාරණාවන් දෙකක් පිළිබඳව මුලින් මා සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ එකක් තමයි ඇත්ත වශයෙන්ම මේ පෞරුෂත්වයේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කාරණාවක් තමයි ආරමේ සාධක. අපි ගොඩක් වෙලාවට අපි සඳහන් කරනවා අම්මලා තාත්තලාගේ තියෙන ඥාන නොඑක ආකාරයේහි මේ ඥාන දරුවන්ගේ ජීවිතයට ප්‍රවේණිගත විදියට ඒවා බලපෑමක් කරනවා. අපි කියනවා සමහර වෙලාවට අම්මලා තාත්තලාගේ තියෙන ගතිගුණ ඇත්ත වශයෙන්ම දරුවාගේ ජීවිතයට බලපෑමක් ඇති වෙනවා කියලා. දැන් මෙන්න මේ විදිහට හිතන්නකෝ තාත්තා සමහරලාට ඉතාමත්ම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. අම්මා ගීතන ගායනා කරන්න පුළුවන්. හැබැයි ඒ අම්මගේ තාත්තගේ කටහඬ සමහර දරුවන්ට පිහිටනවා, සමහර දරුවන්ට ඒක පිහිටන්නේ නැහැ. එතකොට මේ ඥානමි වශයෙන් තියෙන දේවල් සමහර වෙලාවට අම්මා තාත්තගේ තිබිච්ච ඉතාමත්ම ආවේගකාරී සිතුවිලි. ඒ වගේම සමහර බොහොම කාමාදික සිතුවිලි. ඊළඟට නොඑක ආකාරයේ කිපෙන ස්වභාවයෙන් යුක්ත වූ ව්‍යාපාදයේ සිතුවිලි ඒ දරුවන්ගේ ජීවිතයටත් බලපාන්න පුළුවන්. මේ ඥාන විදියට සමහර දේවල් එනවා. ඔබ දන්නවා සමහරලාට සමහර ලෙඩ දුක් ආදිය තිබෙනවා. ඒ ලෙඩ දුක් ආදියත් ආරිට එන ලෙඩ තිබෙනවා. පීනස වගේ, ඇදුම වගේ රෝගී තත්ත්වයන්, සමහරලාට හෘදයාබාධ වගේ රෝග තත්ත්වයන්. මේ බොහෝ දේවල් අපිට පේනවා මේ ඥානයන් විදියට දරුවන්ගේ එහෙම නැත්නම් ඒ පරම්පරාවේ ජීවිතයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි බෞද්ධ ධර්මානුකූලව විග්‍රහ කරලා බලනකොට අපට පේනවා මේ විග්‍රහයේදී මේ ඥානමය தත්ත්වයේ පමණක්ම නෙමෙයි. පෙර සංසාරයේ තුල ඒ පුජ්‍යලයන් විසින් උපයාගත් කුසල කර්මයන්ගේ බලපෑමත් ඇත වශයෙන්ම පුජ්‍යල ජීවිතයකට බලපානවා. දැන් ඔබට ඉතාමත්ම හොඳට පැහැදිලි ඇති මම මේ කියන කාරණාව සමහර වෙලාවට ඔය සමහර දරුවන්ගේ තියෙන ක්‍රියාවන් නිසා අම්මලා තාත්තලා ගොඩාක් වෙලාවට යම් ආකාරයේ අපහසුතාවයන්ට පත්වන අවස්ථාවන් තිබෙනවා. ඔබට පේනවා ඇති මේ දවස්වල ඔය සමාජ මාධ්‍ය තුළ ලංකාවේහි ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ යම් ආකාරයක විනය විරෝධී ක්‍රියාවන් පිළිබඳව බොහෝ වෙලාවට යම් ආකාරයේ උපහාසයට ලක් කරපු අවස්ථා, විවේචන ලක් කරපු අවස්ථාවන් පිළිබඳව කතා කරනවා. ඒ ක්‍රීඩකයන්ගේ දෙමව්පියන්ගේ ජීවිත දිහා බලනකොට ඒ ජීවිත සමහර වෙලාවට ඒ දරුවන්ගේ ජීවිතවල තියෙන ගතිගුණ නෙමෙයි සමහරලාට ඒ දෙමව්පියන්ගේ ජීවිත තුළ තිබෙන්නේ. එතකොට මේකට එක හේතුවක් තියෙනවා මම ඔබට ඒක පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ අම්මා තාත්තගේ සමහරලාට ඒ තියෙන ගතිගුණ දරුවන්ට පිහිටනවා, සමහර ගතිගුණ පිහිටන්නේ නැහැ. එතකොට මේ සමහර ගතිගුණ පිහිටන්නේ නැත්තේ වෙන හේතුවක් නිසා නෙමෙයි. එය පෙර සංසාරයේ තුල එන කුසල කර්මයන් පදනම් වන නිසා. ඒ නිසා ඔය දරුවන් කරන බොහෝ වැරදි වලට අම්මලා දෝෂාරෝපෙන් ලක්වන අවස්ථාවන් ඕන තරම් තියෙනවා. මිනිස්සු සමහරලාට කියනවා මේ දරුවන්ගේ වැරද්ද නෙමෙයි මේ අම්මලාගේ වැරද්දයි කියලා කියනවා. මේකේ පිළිගත හැකි කාරණාවක් තියෙනවා, පිළිගන්ට බැරි කාරණාවක් තියෙනවා. ඒ නිසා ඥානමය වශයෙන් සමහර කරුණු කාරණාවන් බලපානවා. ඊට අමතරව අර පෙර සංසාරයේ ඉඳලා එන කුසල කර්මයන්ගේ බලපෑමක් තියෙනවා. දෙවෙනි කාරණාව විදියට පින්වත්නි අපට අපේ ජීවිතය ඔබට ඔබේ ජීවිතයට ඍජුවම බලපාන කාරණාවක් තිබෙනවා. අපි ඒ කාරණාව මෙන්න මේ විදියට ඔබට මම පැහැදිලි කිරීමක් කළොත් එහෙම පරිසරයේ සාධක විදියට සඳහන් කරන්න පුළුවන්. අපි මේක තවත් ගත්තොත් එහෙම භෞතික සහ සමාජීය වශයෙන් සලකන්නට පුළුවන්කමක් තියෙනවා. මේ පාරිසරික වශයෙන් ඔබට ඔබේ ජීවිතයට බලපාපු කාරණාවක් තියෙනවා. ඒ පාරිසරික වශයෙන් බලපාපු කාරණාව තමයි විශේෂයෙන් ඔබ කුඩා කාලයේදී ජීවත් වෙච්ච පරිසරය ඔබට ඔබේ ජීවිතයට බලපාලා තියෙනවා. ඔබම හිතන්න ඔබ කොයි වගේ පරිසරයකද ජීවත් වුනේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, වැඩිහිටියෙක් වේවා, මැදි වයසේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙක් Tamanගේ ජීවිතේ කුංචි කාලයේදී ගත කරපු කාල පරිච්ඡේදයක් තියෙනවා. දැන් මම ගත්තොත් මගේ ජීවිතය තුළ මම මාතලි අකුරම්බඩවල වලගන්වත් කියන ඒ ග්‍රාමයේහි ඒ වගේම ගැමි පරිසරයක් තුළ ගොවිතැන් කටයුතු කරපු පරිසරයක් තුළ ඒ වගේම එක්තරා කාර්යික ආර්ථික වශයෙන් දැඩි දරිද්‍රතාවයට පත්වෙච්ච කාල පරිච්ඡේදයක් තුළ තමයි අපේ පුංචි කාලයේදී විශේෂයෙන් ගෙවීම සිදු වුණේ. ඒක කියන්ට මම ලැජ්ජා වෙන්නේ නැහැ. හේතුව මොකද ලැජ්ජා වුණොත් එහෙම අපේ එක්තරා ආකාරයක මාන්නයක් ඇති වෙනවා. සමහර ඇත්තෝ සමහර ඉහළ තැන් වලට ගියාට පස්සේ Tamanගේ තියෙන මුල අමතක කරන්න බොහෝ වෙලාවට උත්සාහ කරනවා. එක්කෝ Tamanගේ අම්මා තාත්තා කරපු රස්සාව ගැන කියන්න හරි අකමැති, සමහරලාට Tamanගේ ඥාතීන් ගැන කියන්න අකමැති,
තමන්ගේ ගම ගැන කියන්න අකමැති. ඉතින් මේ විදිහට ඇයි මේ මිනිස්සු යම් ආකාරයක මාන්නයක් ඇති කරගන්නේ? අපිට එහෙම මාන්නයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මම ජීවත් වෙච්ච පරිසරයේ තුල පුංචි කාලේ ඉඳලම මගේ ජීවිතේට ගැමි පරිසරය කියලා කියන එක ගොඩාක් බලපෑවා. පින්වත්නි මගේ පවුලේ හිටපු මගේ පියතුමාගේ මෑණියන් විශේෂයෙන් ඊ타ත්ම ආගම දහමට ලැබිච්ච කෙනෙක්. ඒ වගේම පවුලේ හිටපු තවත් වැඩිහිටියම සීයා කෙනෙක් හිටියා. යත් ගොඩාක් ආගම දහමට ලැබි කෙනෙක්. ඒකට ඒ දෙදෙනාගේ ආభాෂයේ පුංචි කාලේ ඉඳලා මගේ ජීවිතයට බලපෑමක් ඇති වුණා. ඒ නිසා මගේ ජීවිතේ යම් ආකාරයක වෙනසක් ඇති වුණා. ඒ වෙනසට සමහර වෙලාවට පෙර සංසාරයේ තුල තිබිච්ච ඒ කුසල ශක්තියත් බොහෝ වෙලාවට බලපාන්න ඇති. ඒකට මගේ අම්මා තාත්තා විභාග පාස් කරපු කෙනෙක් නෙමෙයි. පාසල් ගියපු අය. පාසල් ගියාටත් ඒ අය පන්තියේ 1 2 පන්ති වලට ගියපු අය. ඔයත් හිතන්න එතකොට ඒ විදියට මේ අම්මා තාත්තගේ ගතිගුණ සහ සමහර ඥාන අපේ ශරීරයට එනකොට එතකොට මම මේ විදියට ධර්මයේ දේශනා කරමින් හෝ වේවා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය තනතුරක් ධර්මින් කටයුතු කරන්නේ සමහර වෙලාවට මගේ පෙර කුසල ශක්තිය නිසාම. ඒතර පුංචි කාලේ ඉඳලා අපි හැදිච්ච වැඩිච්ච පරිසරය කියලා කියන එක අපිට මේ පාරිසරික සාධක විදියට අපේ ජීවිතයට බලපාන. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ ගමන තුල මේ යන සංසාර ගමන තුල මේ අවබෝධය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අවබෝධය තුල තමයි ඔබට ඔබේ ජීවිතයේ බොහෝ දේවල් තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. මම ඔකට මේ කාරණාව පැහැදිලි කරනකොට පටිසෝතගාමී ප්‍රතිපදාව පිළිබඳවත් මම සඳහන් කිරීමක් කරන්නම්. පින්වත්නි ඊළඟට අපිට වැදගත් වෙන කාරණාව තමයි මම ඔබට සඳහන් කළ කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි ආරමී සාධක. ඒ කියලා කියන්නේ අර ප්‍රවේණිගතව ඥාන වලින් Tamanගේ අම්මා තාත්තගෙන් එන ගතිගුණ. ඒකට ගොඩාක් වෙලාට මම කිව්වා එකතු කරන්නට පුළුවන්කමක් තියෙනවා පෙර සංසාරේ Taman උපයාගත්ත කුසල අකුසල කර්මයෙන් බලපාන්න පුළුවන්. අනිත් එක තමයි පාරිසරික සාධක Taman ජීවත් වෙච්ච පරිසරය. ආශ්‍රය කරපු අය, පාසල් ගියපු අය, ඔබට උගන්වපු ගුරුවරු, ඔබේ පුංචි කාලේ ඉඳලාම ඇහැට කනට දකින්නට ලැබිච්ච දේවල්. මෙන්න මේ දේවල් එක තමයි පුජ්‍යලයාගේ ජීවිතේ ගොඩාක් වෙලාවට සකස් වීම පිළියෙල වීම කියන එක සිදුවන්නේ. අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල පින්වත්නි අපිට පෙන්눔 කිරීමක් කරන අංගුත්තර නිකායේ හොඳ සඳහනක් තිබෙනවා. ඒ සඳහන තුල පේනවා අපේ ජීවිතය බොහෝ වෙලාවට වෙනස් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ ජීවිතයේ වෙනස් කරන්නට පුළුවන්කමක් තිබෙන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම වැදගත් ආකාරයට වටිනාකාරයකට කරුණු 4ක් පින්වත්නි ගෙනහැර දැකීමක් කරනවා. ඒ කරුණු 4 තමයි මේ පළවෙනිම කාරණාව තමයි අපේ ජීවිතයක් වෙනස් කරගන්නට අවශ්‍ය නම් ඒ වෙනස් කර ගැනීමේදී බලපාන ප්‍රධානතම කාරණාව තමයි සත්පුරුෂ ආශ්‍රය කියලා කියන එක. සත්පුරුෂ සංසේව කියලා ධර්මයේ තුල සඳහන් කරන්නේ මේ පුංචි කාලයේ ඉඳලම මේ කාල පරිච්ඡේදයේ දක්වාම ඔබට ඔබේ ජීවිතයේ තුල මේ සත්පුරුෂයෙකුගේ ආශ්‍රය ජීවිතයේ තුල තිබෙනවා නම් ඔබට කල්යාණ මිත්‍රයෙක් ජීවිතය තුල ලැබිලා තිබෙනවා නම් ඔබේ ජීවිතයේ ඒ පෞරුෂත්වය ගොඩාක් වෙලාවට වෙනස් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මෙතනදී මම මේ පෞරුෂත්වය කියන වචනේ බරපතල වචනයක් විදිහට පේන්න පුළුවන්. නමුත් මෙහෙම ගත්තොත් ඔබේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ඇති කර ගැනීම සඳහා පින්වත්නි අපිට පේනවා මේ සත්පුරුෂයෙකුගේ ශ්‍රවණය ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් බොහෝ වෙලාවට අපි ඔබට අනුදැන වදාළන කාරණාවන් තමයි Tamanගේ ජීවිතේට තමාට වඩා ඉහළ කෙනෙක් Tamanගේ ජීවිතේ ආශ්‍රය කරන්න නැත්තම්, තමාගේ ජීවිතයට සමාන කෙනෙක් ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැත්තම්, තමාට වඩා පහත් කෙනෙක් ආශ්‍රය කරන්න එපා. ඊට වඩා හොඳයි හුදකලාවේ ජීවිතය ගත කිරීම. අපට සත්පුරුෂයෙක් විදියට යමක්කමක් පිළිබඳව දුක සැප බෙදා හදා ගන්නට කිසියම් කෙනෙක් ජීවිතය තුළ නැතත් ඔබ දන්නවා ඔබම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කොච්චර සමීප වෙලා තියෙනවද කියලා. තථාගතයන් වහන්සේගේ උතුම් සද්ධර්මයට ඔබ කොච්චර ඔබේ ජීවිතේ කැප කරලා තියෙනවද කියලා ඔබ දන්නවා. ඒ නිසා පින්වත්නි අපිට පේනවා සත්පුරුෂ ශ්‍රේණිය කියලා ගත්තට පස්සේ ජීවිතයේ තුල කල්යාණ මිත්‍රයන් ජීවිතයේ තුල හමු වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට පේනවා කල්යාණ මිත්‍රයෝ වුණත් අපිට බොහොම කලාතුරකින් තමයි අපිට හමුවන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් කියන එකත් මට නම් එක වෙලාවකට හිතෙනවා පින්වත්නි. එය සංසාරයේ තුලම අපි කරපු කුසල කුසල කර්මයන් නිසාම අපිට හමුවන කාරණාවක්. අපි හැමදාමත් වන්දනාමාන කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු.
මට කවරම දාක්වත් මේ බාලයන්ගේ එකතු වීමක් සමාගමක් ඇති නොවේවායයි කියලා සඳහන් කරනවා. මොකද ඒ තරම් අපට අපේ ජීවිතේට මේ සසර ගමනට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන එක බලපාන. ඔබට ඔබේ ස්වාමි පුරුෂයා කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. දරුවන් කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. හැබැයි හැම කෙනාටම එහෙම නැහැ. සමහර වෙලාවට ඔබේ ස්වාමි පුරුෂයා ඔබට දේවදත්තෙක් වගේ වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ සමහරලාට ඒහා සමානම ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. දරුවන් දේවදත්තලා විදිහට ඉන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සාංශාරික වශයෙන් සමහර වෙලාවට සමහර ඇත්තන් අපේ මේ සසර ගමන පුරාවටම අපිට දුක් දෙන්න ආපයක් තියෙනවා. අපි මේ தත්ත්වය හොඳට තීරුම් අරගෙන අපේ මනස තුළ යම් ආකාරයක වෙනස් වීමක් ඇති නොවන ආකාරයකට කටයුතු කරන්න හැකිනම් පින්වත්නි ඒ ඊ타ත්ම වටිනවා. දැන් අපි බලමු එතකොට මේ සත්පුරුෂ ආශ්‍රය කියලා කියන එකත් මේ පෞද්ගලික වශයෙන් පොදු වශයෙන් ගත්තට පස්සේ මිනිසුන්ගේ කායික සහ මානසික වශයෙන් තියෙන හොඳ පෞරුෂත්වයක් ගොඩනගා ගන්න, හොඳ ආත්මයක් ගොඩනගා ගන්න, හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න ඍජුවම බලපාන කාරණාවක්. ඒ විතරක් නෙමේ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ඊ타ත්ම වටිනාම කාරණාවක්. බලන්න අපේ ජීවිතය තුළ මේ කියන කාරණාවන් ඊ타ත්ම හොඳට හැම දෛනික කටයුත්තක් තුළදීම ඔබ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, මේ දවස්වල පරිගණක තාක්ෂණයේ යටතේ ඔබ වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්, හුදකලාවේ ජීවිතය ගත කරනවා වෙන්න පුළුවන්. මේ කොයි දේවල් කළත් මොන දේවල් කළත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ජීවිතේ ඉඩකඩක් වෙන් කරගත්තොත් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ඉඩකඩක් වෙන් කරගත්ත කෙනාට ජීවිතේ පින්වත්නි කවරම දාක්වත් එයාට වරදින්නේ නැහැ. එයා වැටෙන්නේ නැහැ Tamanගේ ජීවිතය තුළ. මොන දේවල් ලෝකයේ තුළ වැටුණත් සද්ධම්ම සවනන් කියන කාරණාව ඔබේ ජීවිතය තුළ පළපදියම් වෙලා තිබෙනවා නම් ඔබට කවදාවත් මින් යම්මාකාරක පාඩුවක් සිදුවන්නේම නැහැ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නෙම ජීවිතයේ ඔබේ බොහෝ දේවල් ගොඩනගන්න හේතු වන කාරණාවක්. ඒ විතරක්ම නෙමෙයි යෝනිසෝ මනසිකාරය කියලා කියන එක. ඊ타ත්ම හොඳ සිහි කල්පනායකින් යුක්තව කටයුතු කිරීම. මීට පෙර අපි ඔබට සතිය පිළිබඳව දේශනා කළා. අපි කරන්නේ මම මුලින්ම සඳහන් කළේ එකයි අපි කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා කියන එක හොඳ සිහි කල්පනාවක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්නට ඔබට පුළුවන් නම් ඒ ඊ타ත්ම වටිනවා. හැම දෙයක්ම සිහි කල්පනාව යුක්තව. අපි මේකට අනුදැන වදාරණ කාරණාව තමයි සතර සතිපට්ඨානෙ පිහිටන්න කියන එක. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළම කාරණාව තමයි සතර සතිපට්ඨානයේ තුලම Tamanගේ මනස පිහිටන්න කිව්වා. අපි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් මේ අනුපස්සනාවන් හතරක් පිළිබඳව නිතරම සඳහන් කරන්නේ ඔබේ සිහි කල්පනාව හැම වෙලාවකම ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව සිහිය විකල් වුණොත්, සිහිය මුලාවටපත් වුණොත් එහෙම අපි කරන කියන දේවල් මොනවද කියලා කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ විතරක්ම නෙමෙයි ඔබේ මනසට එන නොයෙක් ආකාරයේ අකුසල චෛතසික ධර්මයන් නිසා ඔබේ සිහි කල්පනාව සම්පූර්ණයෙන්ම විකෘති තත්යකටපත් කරනවා. එතකොට සිහිය මුලාවටපත් වුණාට පස්සේ, සිහිය විකෘති තත්යකටපත් වුණාට පස්සේ අපි කරන කියන දේවල් මොනවද කියලා කියන එක දන්නේ නැහැ. එතකොට අපට අපිම ජීවිතේ පාලනය කරගන්න බෑ. සමහරවිට ඔබට පේනවා ඇති ඔය විශ්‍රාමික සුවයෙන් ගත කරන අයට වයසට ගියාට පස්සේ මේ ස්වභාවය බොහෝ සෙයින් බලපානවා. ඒ නිසා අපි ලෝකයට බැඳිකි ස්වභාවයක් තිබෙනවා. මේ බැඳින ස්වභාවයන් සියල්ලක්ම මොහොතින් මොහොත ක්ෂණයක් පාසා විනාශ ස්වභාවයටපත් වෙනවා, නැති වෙලා යනවා. අපිට ගෙනියන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මම මගේ ජීවිතයේ තුල මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවයයි කියලා කියන මේ අදිෂ්ඨානශීලී ස්වභාවය ඇති කරගත්ත කෙනෙකුට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. ඒ නිසා බලන්න මේ තුන්වෙනි කාරණාව වුණත් අපිට ධර්මදේශනාවක් විදිහට පැය ගණනාවක් වුණත් විග්‍රහ කරන්න පුළුවන් ඉතාමත්ම වටිනා කාරණාවක්. අනිත් එක තමයි ධර්මානුකූල ප්‍රතිපදාව. ධම්මානුධම්ම පටිපත්ති කියලා මේ ධර්මයේ තුල සඳහන් කරන්නේ හැම වෙලාවක් තුලදීම Tamanගේ ජීවිතයේ තුල ධර්මානුකූල ප්‍රතිපදාවක් තිබෙනවා නම්, හැම වෙලාවක් තුලදීම ධර්මානුකූල ප්‍රතිපදාවක් අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්න කොට බදාලේ හේතුව මොකද? Tamanගේ ජීවිතයේ තුල නිවැරදි ආකාරයකට ගත කරනවා නම්. ඒතර අපි කරන කුසල් අකුසල් පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා නම්, පින්පව් පිළිබඳව අවබෝධයක් තිබෙනවා නම්, අපි කුසලයේ කරන්න ඉක්මන් වෙනවා, ඒ වගේම අකුසලයේ කරන්න බය වෙනවා, ඒ වගේම පින් කරන්න අපි ඉක්මන් වෙනවා, පව් කරන්න අපේ ජීවිතය තුළ අපි බයක් ඇති කරගන්නවා. ඒතකොට මේ වගේ තිබෙන ඵල විපාක පිළිබඳව හොඳට දන්නවා නම්, අවබෝධයක් ඇති කරගෙන තිබෙනවා නම්, ඒ අවබෝධයක් ඇති කරගත්ත කෙනාගේ ජීවිතේ ඊ타ත්ම ලස්සනයි, ඊ타ත්ම වටිනවා.
බලන්නකො දැන් අපේ ජීවිතය අපි නිවැරදි නම් අපි කිසිම කරදරයකින් බාධකකින් තොරව අපිට ජීවත් වෙන්න පුළුවන්. මොනතරම් බාධක කරදර ආවත් ඔබ ඔබේ ජීවිතය තුළ ධර්මානුකූලව ප්‍රතිපත්තියක් විදිහට සකස් කරන තිබෙනවා නම් ධර්මානුකූලව ජීවිතය ගත කරලා තිබෙනවා නම් පින්වත්නි කිසිම කෙනෙකුට අපේ ජීවිතය තුළ බයක් සැකක් සන්ත්‍රාසයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ජීවිතය තුළ මිනිස්සු බය සැක සංකාවන් ඇති කරගන්නේම Taman ගැතින් වැරද්දක් වෙලා තිබෙනවා යයි කියලා කියන කාරණාව හිතනකොට. එතකොට නිවැරදි ආකාරයකට ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තියක් Tamanගේ ජීවිතය තුළ තිබෙනවා නම් ඔබට ධර්මීය රැකවරණය තිබෙනවා. ඒ නිසා ඔබ ලෝකයේ මොන දේවල් තිබුණත් නැති වුණත් ඔබට බයක් සැකක් වෙන්න දෙයක් ඇත්තේ නැහැ. හේතුව මොකද? ඔබට ඔබේ ජීවිතය තුළ ධර්මයේ පිහිටලා තියෙනවා. දැන් මේ කියපු කාරණාවන් හතරක් ඇයි ඔබට මා පැහැදිලි කළේ? මේ කාරණාවන් හතරක් මා ඔබට පැහැදිලි කළේ එකක් තමයි වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ වැඩිහිටි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එවැනි කෙනෙකුට ජීවිතයේට මේ කාරණාවන් හතර එකසේම ගලප ගන්න පුළුවන්. ඔබ දරුමුණුබුරන් හදන කෙනෙක් නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සීයා කෙනෙක් නම් විශේෂයෙන් තේරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාව තමයි මේ කරුණු හතරම මා සඳහන් කරපු සත්පුරුෂයන්ගේ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම සිහිනුවණින් යුක්ත යම් යම් කටයුතු සිද්ධ කිරීම, අපිට හොඳට ආනාපාන සතිය භාගදියක් පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම ධර්මානුකූල ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේ කියන කරුණු හතරම අපට අපේ දරුවන්ගේ ජීවිතේට පුහුණු කරන්න පුළුවන්. ඒ දරුවන්ගේ ජීවිතයට පුහුණු කිරීම කියලා කියන්නේම එයාට ජීවිතයේ දිගු ගමනකට අවශ්‍ය කරන හොඳ ශක්තිමත් අඩිතාලම සකස් කරගන්න පුළුවන්. එතකොට එවැනි තත්ත්වයක් මිනිසෙකුගේ ජීවිතයේ තුළ ඇති කරගන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ ඇති කරගත්ත කෙනාට මා සඳහන් කරන්නේ ජීවිතේ කිසිදු බියක් සැකක් ජීවිතයේ තුළ ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවන් වල මේ පුජ්‍යලයන් පිළිබඳව යම් යම් කරුණු කාරණාවන් ඉතාමත්ම හොඳින් විග්‍රහයට ලක් කළේ. මේ ලෝකයේ තුල තේරුම් ගන්න අමාරුම කෙනා තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. අපිට තිරිසන් සතෙක් හොඳට තේරුම් ගන්න පුළුවන්. අලියෙක් ගත්තට පස්සේ අලියාගේ හැසිරීම රටාව, කනබන දේවල්, බොහෝ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔබට ඔබේ නිවස තුළ ඇති කරන සොරතල් සතාගේ තියෙන හැසිරීම රටාව සහ ඕගේ තියෙන බොහෝ චර්යාවන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මිනිසුන්ගේ චර්යාවන් කියලා කියන දේ, මිනිසුන්ගේ හිතන පතන දේවල් පින්වත්නි සමහර වෙලාවට අපි අවුරුදු 100 ගණනාවක් තිස්සේ අපි උත්සාහ කළත් අපට තේරුම් ගන්න බෑ. ඒ තරමකටම පුජ්‍යලයන්ගේ ජීවිතේ ඊ타මත්ම ශරණයකින් වෙනස් වීමකට ලක්න මේක ධර්මතාවක්. මේක නියත ධර්මතාවක් විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න මම ඔබට මේ කියපු කරුණු කාරණාවන් හතරම ඔබට ඔබේ ජීවිතය තුළ තියෙනවාද නැද්ද කියලා කියන එක ඔබ ඊ타මත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට ඊ타මත්ම වැදගත් වෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ රාගවිනී සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු කාරණාව. මේ රාගවිනී සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු කාරණාවේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අත්ථහිතාය පටිපන්නෝනෝ පරහිතාය. තමාට හිතසුව පිහිටන මිනිසු ජීවත් වෙනවා. ඒ කියන්නේ තමන්ට හිත පිණිස මිනිසු ජීවත් වෙන හැබැයි තමන් ගැන පමණමයි. ඒ වගේම අනිත් අයට අහිතවත් විදිහට ජීවිතය ගත කරනවා. එවැනි ජීවිතයක් කිසිසේත්ම වැඩක් ඇත්තේ නැහැ. ඔබ දන්න සමහර වෙලාවට මිනිස්සු පුදුමාකාර විදිහේ ආත්මාර්ථකාමී විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ තමන් ගැන පමණමයි හිතන්නේ කල්පනා කරන්නේ. මම මේ මෑත භාගයේදී මම දැක්කා අන්තර්ජාලය තුල එක්තරා ඉඩමක ඒ ඉඩමෙහි සීමාව සටහන් කරලා තිබෙනවා. ඒ සීමාව සටහන් කරලා තිබෙන්නේ අල්ලපුවත්තේ ගෙදරට යන්න තියෙන පාර අඩි 4ක විතර පාර අඩියක් විතර වගේ ප්‍රමාණයක් ඉතුරු කරලා වැට ගහලා තිබෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපි නිවන් යන්න උත්සාහ කරනකොට අපි නිවනට මඟ හදාගෙන යන සමහර ඇත්තන්ට මේ Tamanගේ තියෙන පාරේ වැට ගහ ගන්න එක තියෙන මානසිකත්වයේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒ නිසා Taman විතරක් නිවන් දකින්න ඕනේ, තමන් විතරක් ගොඩ ගියොත් ඇතියයි කියලා හිතන කල්පනා කරන මිනිස්සු ලෝකයේ තුල ජීවත් වෙනකොට තමන්ට හිතවත් යයි කියලා හිතනවා. හැබැයි පින්වත්නි අපට පේනවා ඒ සිතුවිල්ල තුලම බොහෝ වෙලාවට දේශ සහගත ස්වභාවයක් විශේෂයෙන් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. පරහිතාය පටිපන්නෝනෝ අත්ථහිතාය. අනුන්ට ඊ타ත්ම හොඳට කටයුතු කරනවා. හැබැයි තමන්ට හිතවත් විදිහට කටයුතු කරන්නේ. තමන්ගේ ජීවිතය තුළ ඕන තරම් වැරදි තියෙනවා. හැබැයි අන් අයගේ ජීවිතවලට ඊ타ත්ම හොඳින් කටයුතු කරන අවස්ථාවන් තිබෙනවා. නේව අත්ථහිතාය පටිපන්නෝනෝ පරහිතාය. තමන්ටත් වැඩක් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ. මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ මිනිසුන්ගේ ජීවිතය තුළ තියෙන්නෙම
තමන්ටත් වැඩක් නැහැ. හැබැයි අනුන්ටත් වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ අත්ථිචාය පටිපන්නෝ පරහිතාය පටිපන්නෝ. මේ ලෝකයේ තුල ජීවත් වෙන ඔබ ඔබේ ජීවිතය ඔබට යම් අර්ථයේ සිද්ධියක් ඇති වෙන ආකාරයකට යහපතක් ඇති වෙන ආකාරයට ජීවත් වෙන්න ඒ විතරක්ම නෙමෙයි ඔබ අනුන්ටත් යහපතක් ඇති වෙන ආකාරයකට ජීවිතේ ගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඊටාමත්ම වටිනවා. පින්වත්නි මේ ස්වභාවයක් තුල ජීවත් වීම කියලා කියන්නේ ඔබ දන්නවා ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. සඳහන් කළේ තථාගතයන් වහන්සේ අපට අපේ ජීවිතයේ තුල ඔබට ඔබේ ජීවිතයට යහපතක් වන ආකාරයට ජීවත් වෙන්න ඔබ කරන කියන සියලුම කටයුතු සමාජයටත් යහපතක් වන විදිහට කටයුතු කරන්න කියලා. එතකොට ඔබ පමණක්ම නෙමෙයි ඔබේ ජීවිතයේ යහපත් තත්යකට පත් වෙලා තියෙන්නේ සමාජයත් යහපත් තත්යකට පත් වෙලා තියෙනවා. අපි විතරක් තනියෙම නිවන් දැක්කොත් ඇති අපි විතරක් කාලා බීලා හිටියොත් ඇති මේ කියන සිතුවිල්ල යම් පුජ්‍යලෙකුගේ ජීවිතය තුළ තිබෙනවා නම් පින්වත්නි එය එක්තරාකාරයක ආත්මාර්ථකාමී ජීවිතයක්. එතකොට අපිට මේ සමාජයේ තුල ලෝකයේ තුල ජීවත් වෙන්නලා තිබෙන මා මුලින්ම සඳහන් කළේ කෙලෙස් බද්ධ වෙච්ච මිනිසුත් එක්ක තමයි ජීවිතය ගත කරන්න සිදු වෙලා තිබෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට දේශනා කරන්න යෙදුනේ මේ සසර ගමන කියලා කියන්නේ අත වශයෙන්ම මේ සසර කියලා කියන්නේ එක්තරාකාරයක දිය පහරක්මයි සැඩ පහරක්මයි. මේ සැඩපාරේහි අපි එක්තරාකාරයකට පටිසෝතගාමී ප්‍රතිපදාවක් තුළ තමයි අපේ ජීවිතය ක්‍රියාත්මක කළ යුතු වන්නේ. පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන එක අපි ඉතාමත් හොඳින් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. දැන් එතකොට මේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් කියලා කිව්වට පස්සේ අපිට පේනවා ගඟක් ගත්තට පස්සේ ඒ ගඟේ ඉහළට පීනන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ ගඟ කියලා කියන්නේම වෙන මොනවත්ම නෙමෙයි මේ කෙලෙස් බද්ධ වෙච්ච සංසාරේමයි. මේ කෙලෙස් බද්ධ වෙච්ච සංසාරයේ තුල අපට පේනවා අපි කොයි තරම්නම් අමාරුවෙන්ද මේ සසර ගමන අපි ගමන් කිරීම කරන්න කියලා. ඒ නිසා අපිට මේ සංසාරයේ තුල එක්තරා ආකාරයකට මේ මිනිසුත් එක්ක ජීවත් වෙන එක සමාජය තුළ යම් යම් කටයුතු කිරීමේදී අපි ගනුදෙනු කිරීමේදී කරන කටයුතු මේ සියල්ලක්ම අපි එක්තරා ආකාරයකට අමාරු දුෂ්කර ක්‍රියාවක් තමයි අපි සිද්ධ කරන්නේ. ඒ නිසා අපි මේ සංසාරයේ පුරාවටම ඇත්ත වශයෙන්ම ඉපදී මෙරි මේ එන ගමන කියලා කියන්නේ ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේම මෙය එක්තරා ආකාරයකට මහා දුකක් විදිහටමයි සඳහන් කළේ. ඇත්ත වශයෙන්ම මරණය කියලා කියන්නේ සියලුම දේවල් අහිමිවීමක් නෙමෙයි. මරණය කියලා කියන්නේ සියල්ලම අවසානිකුත් නෙමෙයි. එක්තරා ආකාරයකට මරණය කියලා කියන්නේ එක් භවයක තියෙන අවසානයක් පමණයි. අපි නැවත වතාවක් උපදිනවා. අපිට උපදින හැම භවයක් තුළදීම අපිට මූලික වශයෙන් අපේ ජීවිතේට එක්තරා ආකාරයකට අපි උරුම කරගත්ත දුක් ගොඩක් ඇති වෙනවා. අපි හිතනවා කෙනෙක් මැරුණට පස්සේ මේ භවයේ මෙතනින් අවසන් වෙනවායි කියලා. නෑ පින්වත්නි. මේ භවයේ අවසානයක් නෙමෙයි සිදුවන්නේ. මේ භවයෙන් පස්සේ නැවත වතාවක් අපි භවයක් සකස් කර ගැනීම සිද්ධ කරනවා. ඊපස්සේ ඒ භවයේ තුලත් අපිට පේනවා අපි අඬන එක, වැළපෙන එක, ශෝක කරන එක අපේ ජීවිතය තුල සිද්ධ කරනවා. ඔබම හිතන්න ඔබට ඔබේ ජීවිතයේ තුල මෙතුවක් කාලයක් පුරාවට ඔබ කොච්චර අඬලා තියෙනවද, වැළපිලා තියෙනවද, ශෝකයටපත් වෙලා තියෙනවද? හැමදාමත් අපි උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම සමහර වෙලාවට සමහර දේවල් වලදී පින්වත්නි කල්පනා කරන්නෙම හිතන්නෙම අනේ මට මේ සසරෙන් කවදාද ගැලවෙන්න තියෙන්නේ කියලා. අපි කෙනෙක් මැරුණට පස්සේ අපි හිතනවා ඉතින් ඉවරයි කියලා. නෑ පින්වත්නි. මේ සසර ගමන ඉවරයක් ඇත්තේ නැහැ. මේ සසර ගමන තුල අපි අඬපු ප්‍රමාණය ගත්තොත් එහෙම නිරන්තරයෙන්ම දේශනාවන් වල සඳහන් කරන්නේ මහා සාගරයේ තියෙන ජලයටත් වඩා වැඩි. ඔබ සසරේහි සමහර වෙලාවට අඬලා තියෙන ප්‍රමාණය මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. තව සමහරලට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අපිට අඬන්න තියෙනවා. එතකොට ඉපදිච්ච සත්‍යයකට උරුමන ධර්මතාවක් තිබෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. මේ ආදී වශයෙන් මේ තිබෙන්නා වූ දුක්ඛිත ස්වභාවය කියලා කියන්නේම අපට අපි ජීවිතය තුළ උරුම කරගත්ත දෙයක්. හැබැයි කවුරු හරි කෙනෙක් කිසියම් කෙනෙක් Tamanගේ ජීවිතයේ තුළ මේ ස්වභාවය හොඳට අවබෝධ කරගෙන මා මුලින් සඳහන් කරපු කරුණ කාරණාවන් ඔබට පදනම් කරගන්න පුළුවන්. හොඳට අවබෝධ කරගෙන Tamanගේ සිත තුළ යම් වෙනසක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ වෙනස තමයි හේතුව. ඒකට අපි වචනයක් ධර්මයේ තුළ සඳහන් කරනවා. ඇත්ත වශයෙන්ම මේ
සංකල්පයක් Tamanගේ ජීවිතයේ තුළ එහෙම නැත්නම් ආකල්පමය වෙනසක් ඔබට ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව මොකද? අපට පේනවා සමාජයේ තුළ ජීවත් වන බොහෝ දෙනෙක් බොහෝ ඇත්තන් එක කතා බහ කරනකොට යම් යම් ආකාරයේහි මේ මනස තුළ ඇති කරගන්නා වූ සංකල්පයන්ගේ වෙනස්කමක් ඇති කරගන්න බැරිකම නිසා ඒ ඇත්තෝ අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මම මේ මෙහිම සඳහන් කරන්න. මේක ඔබට සරල ආකාරයකට පැහැදිලි කරලා දෙන්නකොට. මේ ආකල්පයක් කියලා කියන්නේ දීර්ඝ කාලිනව ඔබේ මනසේ යමක් පිළිබඳව ඇතිවෙනා වූ අදහස, හැඟීම. ඒක හැම වෙලාවක් තුළදීම අපි උත්සාහ කරනවා ඒක තහවුරු කරගන්නට. ඒතකොට දීර්ඝ කාලයක් පුරාවටම ඔබේ මනස තුළ පළපදියම් වෙලා තිබෙන යම් අදහසක්, හැඟීමක් තිබෙනවා නම් ඒ හැඟීම, අදහස තමයි ඔබේ මනසේ සංකල්පයක් විදියට ගොඩනැගිලා තිබෙන්නේ. හැම වෙලාවක් තුළදීම ඔබ උත්සාහ කරන්නේ ඔබ තුළ ගොඩනගාගත්ත මේ අදහස නිවැරදියයි කියලා කියන්න උත්සාහ කිරීමක් කරනවා. අපි කවරම දාක්වත් අපේ වැරද්දක් අපි පිළිගන්නට සූදානමක් ඇත්තේ නැහැ. මිනිස්සු ජීවිතේ බොහෝ වෙලාවට ගත කරනකොට ඒ ඇත්තෝ හිතන්නේම තමන් නිවැරදි කියලා. මම ඔබට මේ දේශනාවට පාදක කරගන්න පුළුවන් ඉතාමත්ම හරි අපූර්ව ලස්සන කතා ප්‍රවෘත්තියක් තිබෙනවා අපේ අට කතාවක. හේතුව මොකද? අපි යම් අදහසක් තිබෙනවා නම් ඒ අදහසෙහි අපි එල්බ ගත්තට පස්සේ ඒ අදහස ඔබ හැම වෙලාවක් තුළදීම හිතනවා මේක නිවැරදි. මේකම තමයි හරියයි කියලා හිතනවා, කල්පනා කරනවා. ඒ නිසා මේක එක්තරා ආකාරයකට වැරදි අදහසක් වුණත් ඔබ හරියයි කියලා කියන මේ අදහස ඇති කරගත්තට පස්සේ මේක එක්තරා ආකාරයකට විකෘති සංකල්පයක් බවට පත් වෙනවා. එතකොට ඔබට හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාව කියන එක ඇත්තේ නැහැ. මිනිස්සු තර්ක විතර්ක කරන්නේම Taman නිවැරදි කියලා. අනුන් කියන දෙයක් අහන්නට කිසිම වෙලාවකදී පෙළඹීමක් ඇති වෙන්නේ නැහැ. මම මේකට ඉතාමත්ම හරි අපූර්ව ලස්සන කතා ප්‍රවෘත්තියක් සඳහන් කරන්නම්. බොහෝ වෙලාවට ඔබ දන්නවා විසාකා උපාසිකාවගේ ජීවිතයේ සහ විසාකා උපාසිකාවගේ දානමාන කටයුතු පිළිබඳව තිබිච්ච ආකල්පය. පෙන්නත් අපිට පේනවා විසාකා උපාසිකාව පොඩි හාමුදුරන්ට පුංචි පුදුමාකාර විදිහේ ආදරයක්, සෙනෙහසක්, ලිංගතකමක් තියෙනවා. අදත් අපේ රටේ ජීවත් වෙන බොහෝ අම්මාවරු අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට පුදුමාකාර විදිහේ ලිංගතකමක්, සෙනෙහසක්, මව් සෙනෙහසක් දක්වනවා. විසාකා උපාසිකාව මගේ මතකයේ හැටියට ඇය භික්ෂුන් වහන්සේලා බලන්ට යනකොට භික්ෂුන් වහන්සේලා, පුංචි ස්වාමින් වහන්සේලා ඇවිල්ලා වටේම කැරකෙනවලු. අම්මා අවගේ දැනීමක් ඇති වෙනවා. සමහර වෙලාවට අපිත් පන්සල් වලට, විහාරස්ථාන වලට සමහර ඇත්තන් පැමිණියට පස්සේ අපිට දැනෙන්නෙම මගේ අම්මා මාව බලන්ට ආවා වගේ හැඟීමක්. ඒ නිසා අපි පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටමත් අපේ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කරන ලොකුඩා ස්වාමින් වහන්සේලාට වාර්ෂික දානයක් ලබා ගැනීමට මම මතක් කිරීමක් කළා. මේ කටයුත්තට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ සියලු දෙනාටමත් මේ වෙලාවේදී පින් දෙනවා. ඔබේ උපන් දිනයක් හෝ වේවා, කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙච්ච දිනයක් ඔබට සම්බන්ධ කරගනිමින් වාර්ෂික වශයෙන් ඔබට ඒ සඳහා දානයක් පූජා කරන්න පුළුවන්. මේ දේශනාව අවසානයේදී ඔබට මම ජංගම දුරකථන අංකයත් ලිපිනයත් සඳහන් කරන්න. ඉතින් මම මේ ඔබට සඳහන් කරන්න ගියේ මේ භාග්‍යතුන් වහන්සේ දෙව්රම් මිහිරියේ වැඩ වාසය කරනකොට එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් අරබයා තමයි මේ අපූර්ව කතා ප්‍රවෘත්තිය දේශනා කරන්න යෙදුනේ. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ලාබාල භික්ෂුන් වහන්සේ කෙනෙක් එක පුංචි ස්වාමින් වහන්සේ නමක් එක්කම අලුයම්ම කාලයේ විසාකා උපාසිකාවගේ ගෙදෙට්ට වැඩම කළා. ඔබ දන්නා විසාකා උපාසිකාවගේ නිවසේහි 500ක් භික්ෂුන් වහන්සේලාට හැමදාම කැඳ සකස් කිරීම සිද්ධ කරනවා. බලන්න කොච්චර වටිනා පුණ්‍ය කටයුත්තක්ද. දැන් මේ භික්ෂුන් වහන්සේ මේ ලාබාල භික්ෂුන් වහන්සේත් සමග මේ විසාකාවගේ නිවසට වැඩම කරලා කැඳ වළඳලා ඉවරලා අර පුංචි ස්වාමින් වහන්සේට කියනවා ඔබ වහන්සේ මෙතන වැඩ ඉන්න මම තවත් නිවසකට ගිහිල්ලා ඉන්නම් කියලා අර පොඩි හාමුදුරන් වහන්සේ විසාකා උපාසිකාවගේ නිවසේහි උන්වහන්සේ වඩා හිඳින්න කියලා මේ ලොකු ස්වාමින් වහන්සේ වෙනත් නිවසකට වැඩම කිරීම සිද්ධ වෙනවා. මේ අතරතුරදී විසාකා උපාසිකාවගේ පුතුකගේ දියණියක් මේ කුඩා ස්වාමින් වහන්සේට අපපස්ථාන කරනවා. ඒ දියණියක් Tamanගේ වතුර භාජනයක් අරගෙන මේ කුඩා ස්වාමින් වහන්සේට පිළිගන්නට එනකොට ඒ වතුර භාජනයේට අර දියණියගේ මුහුණ පිළිඹුව වැටෙනවා. එහෙම නැත්නම් ඒ ඡායාව වැටෙනවා. Tamanගේ මේ ඡායාව ඒ වතුර භාජනයට වැටුණාට පස්සේ මේ කුඩා දියණියට hina යනවා. මේ සිනාසීම දැක්කට පස්සේ
මේ කුඩා ස්වාමින් වහන්සේටත් සිනාසීමක් ඇති වෙනවා. මේ සිනාසීම ඇතිවිච්ච වෙලාවේදී විශේෂයෙන් අර තරුණ දියණිය ලාබාල දියණිය අර කුඩා ස්වාමින් වහන්සේට උපහාසයට එහෙම නැත්නම් මට උපහාසයට මේ යම් ආකාරයක සිනාසීමක් සිද්ධ කළේ. ඒ නිසා අර කුඩා ස්වාමින් වහන්සේට බයිනවා මේ හිස මුඩකොළ තැනත්තා මට hina වුණායයි කියලා කියනවා. ඒ වෙලාවේදී මේ කුඩා ස්වාමින් වහන්සේත් කියනවා ඔබගේ අම්මා තාත්තත් හිස මුඩු කරගත්ත තට්ටියෝ. බලන්න දැන් එක්තරා ආකාරයක යම් ආකාරයක මෙතනදී සංවාදයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට ඔබේ අම්මා තාත්තත් හිස මුඩු කරගත්ත තට්ටුවයි කියලා අපහසට ලක් කිරීමක් කරනවා. දැන් අර දියණියත් සඳහන් කළේ මේ තට්ට ස්වාමින් වහන්සේ මට hina වුණා කියලා කිව්වා. කුඩා ස්වාමින් වහන්සේ සඳහන් කළා ඔබේ අම්මා තාත්තත් හිස මුඩු කරගත්ත තට්ටුවයි කියලා සඳහන් කළා. අර කුඩා දියණිය දුවගෙන ගිහිල්ලා විසාකාවට කියනවා අර ආපු හාමුදුරුවෝ මට දෝෂාරෝපණය කළා මගේ අම්මා තාත්තා තට්ටුවයි කියලා කිව්වා. ඒ වෙලාවේදී විසාකා උපාසිකාවත් ඇවිල්ලා ඉවරලා මේ ස්වාමින් වහන්සේට සඳහන් කරනවා ඔබ වහන්සේ කෙස් රැවුල් නියසින්ද කපලා ඉන්න කෙනෙක්. ඒ නිසා මගේ කුඩා දියණිය කියපු දේවල් ගණන් ගන්න එපායයි කියලා සඳහන් කළා. මේ විදිහට මේ දෙන්නටම අවවාද කළා නමුත් මේ අවවාදී පිළිගැනීමට සූදානමක් තිබුණේ නැහැ. ඒ වෙලාවේදී මේ කුඩා ස්වාමින් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ වෙන නිවසකට වැඩම කළා. උන්වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා. වැඩම කරපු වෙලාවේදී Tamanගේ කුඩා ස්වාමින් වහන්සේට කියනවා ඔබ වහන්සේ මේක ගණන් ගන්න එපා. ඔබ වහන්සේ දැන් මෙතන නැගිටලා යන්න කියලා. නමුත් අර කුඩා ස්වාමින් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා ලොකු හාමුදුරුවෝ මට විතරක් බයිනවා. නමුත් මේ විසාකාවගේ මිනිබිරියට බනින්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ එක්තරා ආකාරයකට යම් සංවාදමේ ස්වරූපයක් ඇති වෙනවා. ඇති කරගත් ආකල්පය තමයි මෙයා මට බැන්නායයි කියලා කියන ආකල්පය. මේ බැන්නායයි කියලා කියන ආකල්පී සිත තුළ තියාගෙන බොහෝ වෙලාවට කටයුතු කළා. මේ කටයුතු කරපු නිසාම ඔවුන්ට තම තමන්ගේ සිත් තුළ තිබිච්ච මේ අදහස ඉවත් කරගන්න බැරි වුණා. ඒ වෙලාවේදී ලෞතුරා භාග්‍යතුන් වහන්සේ මේ කුඩා සාමණේර ස්වාමින් වහන්සේගේ තිබිච්ච ප්‍රඥා මහිමයත් උන්වහන්සේට යම් ආකාරයක කුසල ශක්තියක් තිබුණා සෝවන් ඵලයටපත් වෙන්න. මේ බව දැනගෙන භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා මේ කුඩා ස්වාමින් වහන්සේගේ පැත්ත අරගෙන කුඩා ස්වාමින් වහන්සේට අවවාද කරනවා. අර පිරිසට අවවාද කරලා කුඩා ස්වාමින් වහන්සේට සඳහන් කරනවා ඔබ ඔබේ ජීවිතයේ තුල යම් ආකාරයක මේ සිනාසීමත් එක්කම ඇතිවෙන්නා වූ මේ කාම ගුණයන් පිළිබඳව ඔබ මෙනෙහි කරන්න කියලා කිව්වා. පින්නත් එතන ලොකු ගැඹුරු ධර්ම කාරණාවක් සඳහන් වෙන්නේ. කොට එතනදී කාම ගුණයන් පිළිබඳව සඳහන් කරලා යයි කියලා දේශනා කරන්න යෙදුනේම මේ ලෝකයේ තුල තිබෙන සමහර සංකල්ප වලට අදහස් වලට අපේ පංච ඉන්ද්‍රයන් හරහා අරමුණු ගත්තට පස්සේ ඒව පිළිබඳව අපේ මනසෙහි යම් අවස්ථාවන් පිළිබඳව පළපදියම් වෙච්ච සිතුවිලි දාමයක් තිබෙනවා. අපි මේ සිතුවිලිත් එක තමයි ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා Tamanගේ මනස තුළ තියෙන මේ සංකල්පයෙන් වෙනසක් ඇති කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ අර කුඩා සාමණේර ස්වාමින් වහන්සේට අවවාද කළා. උන්වහන්සේ ඒ අවවාදෙ හිස් මුදිනින්ම පිළි අරගෙන Tamanගේ ජීවිතයේ තුළ මේ වෙනස ඇති කරගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔබට අවධාරණය කරන්නේ පින්වත්නි ඔබේ මනස තුලත් අවුරුදු ගණනාවක් තිස්සේ ඇතිවෙච්ච යම් ආකාරයක සිතුවිල්ලක් තිබෙනවා නම් ඒ සිතුවිලි වල තිබෙන ස්වභාවයේ தත්ත්වය ඔබ ඉතාමත් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මා මුලින් සඳහන් කළ ආකාරයකට පුංචි කාලේ ඔබේ ඥානමය වශයෙන් එන්න පුළුවන් අම්මා තාත්තගේ යම් ආකාරයක ප්‍රවේණිගත වෙච්ච දේවල් වලින් එන්න පුළුවන් කුසල අකුසල කර්මයන් නිසා ඇති වෙන්න පුළුවන්. ඔබට පාරිසරික වශයෙන් ඔබ ඉගෙන ගත්ත හෝ ඔබ අධ්‍යක්ෂකව ඔබ ආශ්‍රය කරපු මිනිසොත් එක්ක ජීවිතය තුළ ඇතිවිච්ච දේවල් වලින් ඔබේ ජීවිත කාලය පුරාවට මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිතුවිලි දේවල් ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන ඔබ කවුද ඔබ මොකක්ද කරන්නේ කියලා කියන එක ඔබ ඉතාමත්ම හොඳින් දැනගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ සිතුවිලි අපේ මනසට එනකොට සමහරලාට කාම සංකල්පන ඇති වෙන්න පුළුවන්, ව්‍යාපාද සංකල්පන ඇති වෙන්න පුළුවන්, විහිංසා සංකල්පන ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා කියන දේවල් සම්පූර්ණයෙන්ම මිත්‍යා සංකල්පනාවන් විදිහට තමයි පින්වත්නි ධර්මයේ තුල සඳහන් කරලා තිබෙන්නේ. එතකොට පුජ්‍යලයක එක්තරා ආකාරයකට මේ කියන සංකල්ප වලින් Tamanගේ මනස පුරවාගෙන සිටිනවා නම් ඒ මනස පුරවාගෙන සිටින කෙනා හැම වෙලාවක් තුලදීම එයා කටයුතු කරන්නේම උත්සාහ කරන්නේම ඊට අනුගත වෙලා කටයුතු කරන්නමයි. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ තුල ඔය අවුරුදු 55න් 60න් පස්සේ සමහර ලාවට මනස තුල එක්තරා ආකාරයකට ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. මේ ව්‍යාකූල තත්ත්වය නිසාම අපේ සිහි කල්පනාව ඊතරම් හොඳ මට්ටමක පවතින්නේ නැහැ. සිහි කල්පනාව හොඳ මට්ටමක පවතින්නේ නැති වෙනකොට
අපි කරන කියන දේවල් පිළිබඳව අපිට අවබෝධයක් ඇත්තේ නැහැ. දැනීමක් ඇත්තේ නැහැ. එතකොට අපි හැම වෙලාවක් තුළදීම පුංචි දෙයකට පවා ගැටීමක් ඇති කරගන්නවා. ඔබ සමහර වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් නම් ඒ ඔබ කල්පනා කරන්න ඔබට බොහෝ සෙයින් කේන්තින චරිතයක් නම් ඔබ පුංචි දෙයකටත් කේන්ති ගන්නවා නම් තවත් කෙනෙක්ගේ ගැටීමකට ලක් වෙනවා නම් ඔබට ඔබේ මනස තුළ අවුරුදු ගණනාවක් තිස්සේම එක්තරා ආකාරයකට ඔය සිතුවිල්ල කොතනක හරි ඔබ එල්බගෙන තිබිලා තියෙනවා. එක්ක ඔබ කවුරු හරි කෙනෙක් එක්ක ඔබ වෛරයක් ඇති කරගෙන තිබෙනවා. එක්ක ඔබ සමාජයත් එක්ක වෛරයක් ඇති කරගෙන තිබෙනවා. අපි දන්නවා සමහර දරුවන් සමහර පුජ්‍යලයන් සිටිනවා හරියට සමාජයට වෛර කරන අවස්ථාවන් තියෙනවා. ඒ වෛර කරන අවස්ථාවන් විදිහට පෙන්වුම් කරන්නෙම ජීවිතය තුළ සමහර වෙලාවට Tamanට නොලැබිච්ච දේවල්. අපි දන්න සමහර අයත්ෝ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන දේවල් Tamanට නොලැබුණාට පස්සේ තවත් කවුරු හරි කෙනෙකුට ඒක ලැබෙනවා නම් ඒ ලැබෙන දේවල් දිහා බල බල Tamanට මේක ඉවසා ගන්න බෑ. ඒ නිසා සමහර ඇත්තන් අපිට පේනවා හරියට සමාජයට වෛර කරන අවස්ථාවන් තිබෙනවා. ඊළඟට යමක්කමක් තියෙන පිරිසට වෛර කිරීම කරනවා. ඊළඟට තවත් කෙනෙකුට රස්සාවක් ලැබෙනකොට ඒකට වෛර කිරීමක් කරනවා. එතකොට මේ සියලුම දේවල් වලට බලපාලා තියෙනවා එයාගේ ජීවිතය තුළ පුංචි කාලේ ඉඳලාම තිබිච්ච අර මානසික සංකල්පෙමි ස්වභාවය. අපි සමහර වෙලාවට අපි කොච්චර යම් යම් පුච්චලයන්ට අවවාද කළත් ඒ අවවාද කිරීමේදී ඒ අවවාද සමහර වෙලාවට පිළිගන්නට සෝදානමක් ඇත්තේ නැහැ. සමහරවිට අම්මලා තාත්තලා වුණත් ඒ විදිහටම කල්පනා කරන අවස්ථාවන් තිබෙනවා. ඔබ සමහරලාට දරුවෝ සමහරලාට අම්මලා තාත්තලාට කියනවා අවවාද කරනවා. නමුත් මේක කරන්න එපායි කියලා. නමුත් ඒ අම්මලා තාත්තලා එක පිළිගන්න සෝදානම් ඇත්තේ නැහැ. සමහරලාට අම්මලා තාත්තලා දරුවන්ට පුළුවන් තරම් අවවාද කරනවා මේ දේ කරන්න එපායි කියලා. පින්නොත් සමහර වෙලාවට දරුවෝ ඒක පිළිගන්නේ නැහැ. ඒකට මේක එක්තරා ආකාරයකට මානසික වශයෙන් ලොකු පීඩාකාරී ස්වභාවයකටපත් වෙනවා. දැන් බලන්න ඔය වයසට ගියාට පස්සේ වයසක උදවියට මම පෞද්ගලික වශයෙන්ම දන්නවා සමහර දරුවන් අම්මලාට පුදුමාකාර විදියට කියනවා අම්මා මේක කරන්න එපා තාත්තා මේක කරන්න එපා. ඒකට අම්මා මේ බෙහෙත් ටික බොන්න තාත්තා මේ බෙහෙත් ටික බොන්න. තාත්තා මේ ගෙදරින් පිටලා යන්න එපා අහවල් තැනට යන්න එපා. මේ විදියට නොයෙකුත් අවවාද කළත් නමුත් ඒ ඇත්තෝ පිළිගැනීමක් කරන්නේ නැහැ. මම ඔබට සඳහන් කරන්නේ ඒ කාරණාවලදී අපේ මනස සකස් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතයට අහිතකර ආකාරයකට බලපාන්න පුළුවන්. නමුත් ගොඩාක් වෙලාවට අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තුළ තියෙන කාරණාව ජීවිතයට ගලප ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ සඳහන් වන කේසි කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ කේසි කියලා කියන්නේ මේ අශ්වයන් හොඳට দমনය කරන්න පුළුවන් කෙනෙක්. මේ අශ්වයන් দমনය කරන්න පුළුවන් කෙනා දවසක් ලෞතර භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා තථාගතයන් වහන්සේ සමග හොඳ සාකච්ඡාවක් සිදු කරනවා. ඒ සාකච්ඡාව සිදු කරන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ කේසිගෙන් විමසා සිටිනවා කේසි ඔබ කොහොමද අශ්වයන් দমনය කරන්නේ? ස්වාමිනී මගේ පරම්පරාවම කරන්නේම අශ්වයන් দমনය කිරීමයි. මම අශ්වයෙක් দমনය කරන්න අවශ්‍ය වෙනකොට මම ඒ අශ්වයාට ඉතාමත් හොඳින් කතා කරලා කියනවා. මේ විදිහට කටයුතු කරන්න කියලා. ඊට පස්සේ ඒ අශ්වයා යම් ආකාරයක দমনී වීමක් සිදු වෙන්නේ නැත්නම් ඊළඟට මම කරන්නේ මේ අශ්වයාට තදින්ම මම කියනවා මේ ආකාරයකට කටයුතු කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ විමසා සිටිනවා බැරි වෙලාවත් අශ්වයාට හොඳිනුත් නරකිනුත් කියලා යම් ආකාරයකින් යම් පාලනයක් සිදු වෙන්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම හොඳිනුත් කියනවා නරකිනුත් කියනවා එහෙම කියලාත් මේ පිළිගන්නේ නැත්නම් මං ඔහු මගේ කුලයට ගැලපෙන්නේ නැහැ මං ඔහු මරා දානවා කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේගෙන් මේ කේසි අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් කොහොමද ඔබ වහන්සේ පාලනය කරන්නේ? ස්වාමීනි මේ කාරණාවේදී භාග්‍යතුන් වහන්සේ කේසිට සඳහන් කරනවා කේසිය මම මගේ ශ්‍රාවකයන්ට මම පැහැදිලි කරලා දෙනවා යම් කාරණාවක් ගත්තට පස්සේ මේ කාරණාවේදී ඔබ මෙන්න මේ ක්‍රියාව සිද්ධ කළොත් ඔබට මෙන්න මේ වගේ කායික වශයෙන් ඔබට දුක් දෝමනසයන්ට පත් වෙන්න පුළුවන්. වාචික වශයෙන් මානසික වශයෙන් මේ ක්‍රියාවන් තුනකම දෙන දේවල් වල තියෙන ඵල විපාක මම ඉතාමත් මොදින් පැහැදිලි කරලා දෙනවා. එහෙම පිළිගත්තේ නැත්නම් මොකද කියලා අහනවා. ඒලායිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම ඒ වගේ තිබෙන්නා වූ බරපතලකම ඉතාමත්ම තදින් පැහැදිලි කරලා දෙනවා. එහෙමත් පිළිගත්තේ නැත්නම් මොකද කරන්න කියලා කේසි අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම එවැනි අවස්ථාවකදී ඔබ වගේම මමත් ඒ අය මරලා දානවා කියලා සඳහන් කළා. කේසි කලබලයටපත් වෙනවා. බුදුවරු එහෙම මිනී මරන්නේ නැහැ.
එම ඝාතනය කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී පැහැදිලි කරන මගේ මැරීම කියලා කියන්නේ මම ඊය නොසලකා හැරීම. මේක එක්තරාකාරයකට අපට පේනවා සමහර චරිත සමහර පුජ්‍යලයන්ට කොච්චර අවවාද කළත් අපිට ඒවා වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න බැරි ඔබට මුලින්ම සඳහන් කරපු කාරණාව තමයි එකක් අම්මා තාත්තයි ගති ගුණ වෙන්න පුළුවන්. ඊටත් එහාට ගියාට පස්සේ පෙර සංසාරයේ තුල ඉඳලාම එන සමහර කුසල කර්මයන් ජීවිතය තුළ බලපාන්න පුළුවන්. ඒ බලපෑමත් එක්ක සමහර පුරුදු කියලා කියන්නේ සංසාරයේම තියෙන පුරුදු. ඒවා අපි කොච්චර වෙනස් කරන්න උත්සාහ කළත් ඒ වෙනස් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා ලෞතර බුදුහාමුදුරන්ගේ සමීපයේම ඉඳලා ඉවරලා. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ සමීපයේම ඉඳලා ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න ඉස්සලා උපස්ථාන කරපු භික්ෂුන් වහන්සේලා කීප නමක්ම හිටියා. මේ භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ සමග ගමනක් බිමනක් වඩිනකොට තථාගතයන් වහන්සේ යන්ටරලා මේ භික්ෂුන් වහන්සේලා පාත්‍රයේ මග දාලා ඉවරලා ආපහු හැටලා ආපු අවස්ථාවක් තිබෙනවා. ඔබ හිතන්න බුදුවරයෙකුට අපි අද බුද්ධ පූජාවක් තියාගන්නට භාග්‍යතුන් වහන්සේට කොච්චර ශ්‍රද්ධාවකින් යුක්ත අපි කටයුතු කරනවාද? තථාගතයන් වහන්සේගේ සමීපයේ ඉඳගෙනම අපපස්ථාන කරන්න ලැබෙනවා නම් ඒක සසරෙහි මොනතරම් පිනක්ද කියලාත් අපි කල්පනා කරනවා. නමුත් අපට පේනවා බුද්ධ කාලයේදීම තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්න හිටපු සමහර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ අතරමං කරලා ගියපු අවස්ථාවක්. ඒතකොට එවැනි ලෝකයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපට අපේ ජීවිතය අතරමං කරනවයයි කියලා කියන එකවත් එහෙම නැත්නම් අපි දෙන අවවාදයේ තවත් කෙනෙක් පිළිපදින්නේ නෑයයි කියලා කියන එකවත් අපි කම්පා වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි කම්පා වෙන්න අවශ්‍ය වෙන්නෙම අපට අපේ ජීවිතය වෙනස් කරගන්න බැරි වුණොත් විතරයි. අපට අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් නම් මගේ හැඟීම වෙනස් කරගන්න පුළුවන් නම් මම මේ ලෝකයේ තුල මොන දේවල් කළත් තනියමයි ජීවිතේට මොන දෙන්නේ. මම මේ ලෝකයේ තුල මොන දේවල් කළත් මම මරණයට මුණ දෙන්නේ තනියමයි. මම සත පහක දෙයක් මේ ලෝකයේ තුලින් ගෙනියන්නේ නැහැ. මට මේ බැඳීමක් අවශ්‍ය වන්නේ නැහැ. මට සම්මුති ලෝකයේ තුල ජීවත් වෙන්න ගනුදෙනු කරන්න මේ මිනිසොත් එක තිබුණොත් විතරක් ඇති. ඊට එහාට මගේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියලා කියන මේ මානසික ස්වභාවය ඔබට ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් එතකොට මා මුලින් සඳහන් කරපු කාරණා හතරක් තිබෙනවා. ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ජීවිතයට ඇති කරගන්න පුළුවන් නම් ඒ වගේම සද්ධර්මීය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් නම් යෝනිසෝ මනසිකාරය කියලා කෙනෙක් ඇති කරගන්න පුළුවන් නම් ඒ වගේම ධර්මානුකූල ප්‍රතිපත්තියකින් ජීවිතේ ඔබ ගත කරනවා නම් ඔබට කවදාවත් ජීවිතේ බියක් සැකක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා සමහර වෙලාවට සමහර ඇත්තන්ට Tamanට ලැබෙන හැම දෙයකින්ම පින්හතේ වැඩ කරන්න උත්සාහ කරන්න. ඒත් දන්නවා මට මේ ජීවිතය තුළ කරගත යුතු කරගන්න කිසි දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබට මා මේ කාරණාවන් පිළිබඳව පින්වත්නි අද මේ වෙලාවේදී පැහැදිලි කිරීමක් කළේ විශේෂයෙන් අපි දන්නවා මේ කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපි කොයි කාටත් වඩාත් යහපත් වූ කාල පරිච්ඡේදයක් නෙමෙයි. මානසික වශයෙන් කායික වශයෙන් පීඩාවකටපත් වෙලා යම් යම් ආකාරයේහි කරදර බාධක දුක් දෝමනස්යන් එක ජීවිතය ගත කරන මොහොතක්. නමුත් එහිම උනායයි කියලා අපි ධර්මයට ලං වෙන එක කවදාවත් නැති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. දම්පින් කටයුතු කරන්න පුළුවන් හැටියට පුළුවන් ආකාරයකට අපට අපේ ජීවිතය තුළ සිදු කරගත යුතු වෙනවා. පින්වත් මා මුලින් සඳහන් කළ ආකාරයකට මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද මහ පිරිනිවන් ස්ථානයේහි නේවාසික වැඩ වාසය කරන අපේ ස්වාමින් වහන්සේලා ලොකු උඩා ස්වාමින් වහන්සේලා 18 නමක් විශේෂෙහි ඔබට වාර්ෂික වශයෙන් දානයක් බාර ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබට පුළුවන්කමක් තිබෙන ඔබේ උපන් දිනයකට හෝ වේවා කවුරු හරි කෙනෙකුට නැතිවෙච්ච දිනයක් සිහිපත් කරමින් ඒ සඳහා වාර්ෂික දානයක් පූජා කරන්නට. ඉතින් එවැනි අවස්ථාවක් ඔබට අවශ්‍ය නම් ඔබට මගේ නම සඳහන් කරලා විද්‍යානන්ද මහ පිරිවෙන විහාරපාර මාතලේ කියන නමින් ඔබට ලියුමක් කියවන්න පුළුවන්. විද්‍යානන්ද මහ පිරිවෙන විහාරපාර මාතලේ කියන නමින් ඔබට පුළුවන්කමක් තිබෙනවා ලිපියක් කියවමින් මේ කාරණාව සඳහන් කරන්න. එසේ නැතහොත් 0.71 4යි 81යි 80යි 82 0.73යි 90යි 25යි 26 0.71 4යි 81යි 80යි 82 0.73යි 90යි 25යි 26 කියලා කියන මේ ජංගම දුරකථනයට කතා කළ ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. විශේෂයෙන් මගේ ජංගම දුරකථනය ඔබ මේ රාත්‍රී කාලයේදී කතා කරනවට වඩා ඔබට දබල් කාලයේදී පහසු වෙලාවක කතා කරන්න පුළුවන්. එහෙත් ඔබ දහවල් 11 සිට 2 වෙනකන් කතා කරන්න එපා. යම් යම් ආකාරයේ මමත් රාජකාරිවල නිරත වෙලා සිටින නිසා ඔබ දුරකථනයට කතා කළාට පස්සේ යම් විදියකින් මට ඒ වෙලාවේදී කතා කරන්න බැරුණත් පසුව මම ඔබට දුරකථන පණිවිඩයක් නැවත වතාවක් ලබා දෙන බවත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් අද මේ වෙලාවේදී
මේ උතුම් දේශනාවට සම්බන්ධ වුණ පිරිස. විශේෂයෙන් සිහිපත් කරන්න කැමැති අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත උදායකත්වය ලබා දුන්නා රත්නපුර කොලෝනිස් චන්ද්‍රවංකය අංක 2-6 ලිපිණී පදිංචි තිලක් සිරිවර්ධන පුතා ජයන්ති සිරිවර්ධන දියණිය අනුෂා සිරිවර්ධන දියණිය සහ පවුලේ දූදරු පිරිස විසින් මේ උතුම් දේශනාවට සම්බන්ධ වී සිටිනවා. ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙනවා 2021 7 වෙනි මාසයේ 5 වෙනි දින උපන්දිනයේ සමරන සබරගමු නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ පළාත් විමර්ශන පරීක්ෂක විශ්‍රාමික විමලසේන සිරිවර්ධන පියතුමාට දිගාසිරි චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි ශීලා විජේතුංග මෞතුමියට හේමා සිරිවර්ධන නැන්දිනියට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයේ හා උතුම් ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. 2017 10 වෙනි මාසයේ 10 වෙනිදා අභාව ප්‍රාප්ත වූ ඇස්වත්තේ ගුණදාස සිරිවර්ධන බාප්පා. ඒ වගේම 2021 5 වෙනි මාසයේ 20 වෙනිදා අභාව ප්‍රාප්ත වූ ගාමිණී සිරිවර්ධන සොහොයුරා. පෙම්තිලක සිරිවර්ධන කුඩම්මා දෙපාර්ශ්වයේම අත්තල අත්තම්මල ඇතුළු මිය ගිය සියලුම ඥාතීන්ට ධර්ම අවබෝධය ලැබී සසර කෙලවර කරන්න මේ පිනම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් නෙත්තිපෙම් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අනිත් දායකත්වය ලබා දීම සිදු කරනවා. හික්කඩුව කළුපේ පදිංචි මල්ලිකා ගුණවර්ධන ඇතුළු දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා හික්කඩුව කළුපේ පදිංචිව සිට 2018 ජූලි 5 වෙනි දින පරලෝ සැපත් කැටිපේ ආරච්චි මැයිනෝනා මෑණියන්ගේ අභාවෙන් තෙවසරක් පිරිම නිමිති කොටගෙන එතුමියට පින් පැමිණීමටත් පරලෝ සැපත් පියසේන මුදලාලි පියාණන්ටත් නන්දාවති පුංචි අම්මාට හදිසියෙම අභාව ප්‍රාප්ත වූ චන්දසිරි මල්ලේට හදිසි අනතුරුවලින් මියගිය කුෂාන් සංජය පුතණුවන්ටත් නදීර ලක්ෂාන් ඥාති පුතණුවන්ටත් පවුල්වල මියගිලින සියලුම ඥාතීන්ට සහ සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ සැමටත් ඒ වගේම විශේෂයෙන් ධර්මදේශකයන්න් වහන්සේටත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් නෙත් ශ්‍රාවක පින්වත් ඔබටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අදත් මේ රාත්‍රී කාලයේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තු දායකත්වයක් ලබා දුන්න නම්බර 67 වනාතපාර ගංගොඩවිල නුගියගොඩ ලිපිණෙහි පදිංචි මංජුලා සහ මනෝරි මිරන්ඩා දියණිය විසින් එයතන් බලාපොරොත්තු වෙනවා අවුරුදු 85ක් ආයු වළඳා 2021 අප්‍රේල් 3 වෙනි දින එනම් මීට මාස 3කට පෙර අභාව ප්‍රාප්ත වූ ආදරණීය මෑණියන් වන ආර්යවතී මිරන්ඩා මෑණියන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට අවුරුදු 41කට පෙර මියගිය බී.ඒ. දාවිත් සිඤ්ඤෝ මුතුණුවන්ටත් අවුරුදු 20කට පෙර මියගිය යූ.ඒ. බේබි නෝනා මිත්තනියටත් ඒ වගේම වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගිම්හාන් සහ තිනුක යන පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් ප්‍රාර්ථනා කරනවා. මංජුලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු ලෝකවාසී සියලු දෙනාටම සෙත් පැතීමටත් විශේෂයෙන් අද දායකත්වයේ දරන පින්වත් ඔබ බලාපොරොත්තු වෙනවා. මේ විලාවේදී විශේෂයෙන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් දලඳා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. සියලුම බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාවයෙන් 이르දියානුභාවයෙන් ඥානානුභාවයෙන් තුන් ලෝක ධාතුව තුළ වැඩ සිටිනා සියලුම ධාතුන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලයෙන් ආශිර්වාදෙන් හැම දිනාගේම ජීවිත කායික නිරෝගීකමත් ඇති වේවා මානසික නිරෝගීකමත් ඇති වේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ වෙලාවේදී මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මේ ගිහිලෙන සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ විතරක් නෙවෙයි මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගමින් ජීවිතය කැප කරපු විරුද්ධ රණවිරුවන්ටත් පරම පූජනීය මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් මේ හැමදෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සියලු මල්පේ සක්‍ය මහේසක්‍ය දෙවියන්ටත් මේ ගියව සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අක්ඛා ච බුම්මඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.